දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධිපටි නිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 25 වන දේශනයයි මේ. සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත් තථාගතයන් වහන්සේ සලායතනය තුලම කොටු වී සිටින පුහුදුන් ලෝකයාගේ දෘෂ්ටි කෝණ පිළිබඳව දක්වන ප්‍රබුද්ධ ආකල්පය කාලකාරාම සූත්‍රයේ ආශ්‍රයෙන් තේරුම් ගැනීමට එදා අපි යම්කිසි උත්සාහයක් දැරුවා. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහාන බමුණන් සහිත ප්‍රජා විසින් යමක් දක්නා ලදද, අසන ලදද, විඳින ලදද, දැනගන්නා ලදද, සිතින් ගන්නා ලදද, හොයා බලන ලදද, කල්පනා කරන ලදද, ඒ සියල්ලක්ම තමන් වහන්සේ දන්නා බව බුදුරජාණන් වහන්සේ තමන් ඥානාමි යන පදයෙන් ඒ සූත්‍රයේ ප්‍රකාශ කළා. ඒ වගේම ඒවා දන්නවා පමණක් නොවේ විශේෂ ඥානයකින් ඒවා දන්නා බවත් තමන් අභ්ඥාසින් යන පදයෙන් ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒවා විශේෂ ඥානයෙන් දන්වා වගේ තථාගතයන් වහන්සේ විසින් තේරුම් අරගෙන තිබෙන බවත් තං තථාගතස්ස විදිතං යන පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ විදිහටම ඥානයක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නමුත් තථාගතයන් වහන්සේ ඒ දිට්ඨ සුතමුත ආදී කිසිවක් පිළිබඳව ස්ථාවරයක් ගැනීම එහෙම නැත්නම් මේවාට හේතු වී සිටීම ලං වී සිට ගැනීම නොකරන බවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. තං තථාගතෝ න උපට්ඨාසි යන පදේ. සාමාන්‍යයෙන් ලෝකයාගේ සිරිත යමක් පිළිබඳව දැනුමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති තැන ඥානාමි පස්සාමි තථේව ඒතං දනිමි දකිමි ඒ එසේම යයි දෘෂ්ටි ග්‍රහයෙන් ඒවා අල්ලා ගැනීමයි. නමුත් මෙතෙන්දී අපට පෙනෙන්නේ මේ සූත්‍රයේ තිබෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ මේ දිට්ඨ සුතමුත ආදී පිළිබඳව දැනීමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නිසාම ඒවා පිළිබඳව ස්ථාවරයක් ගැනීමක් ළඟ සිට ගැනීමක් හේතු වීමක් නොකරන බවයි. මේ කාරණේ අපට වඩාත් හොඳින් ප්‍රකාශ වෙනවා සූත්‍රයේ අගයන ගාථාවලින්. ඥානාමි පස්සාමි තථේව ඒතං අජ්ජෝසිතං නති තථාගතානං අජ්ජෝසිතං දනිමි දකිමි එය එසේම යයි යන වෙලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත කියලා ওই විදිහට ප්‍රකාශ වෙනවා. එතකොට මේ කියවපු ආකල්පය පිළිබඳ අමුතු වෙනස තේරුම් ගැනීමට ආධාරකයක් වශයෙන් අපි එදා ආර මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයෙන් පද දෙකක් උපුටා ගත්තා. මේ කාරණේ තේරුම් ගැනීමට සංජානාති අභිජානාති කියන දැනීම් මට්ටම් දෙක. සංජානාති කියන දැනීම් මට්ටම සංඥා අනුව දැන ගැනීම, අභිඥා අභිජානාති ඊට වඩා විශිෂ්ටාන්තමේ තේරුම් ගැනීමකුත් ගැන ඒ මූලපරියාය සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට අර සංජානාති කියන දැනීම් මට්ටමින් ඒක පුදුන් ලෝකයාගේ දැනීම් මට්ටමයි. ඒ දැනීම් මට්ටමින් ලෝකේ දිහා බලන පෘථග්ජනය මිනිගුවක් වැනි සංඥාවට මුලා වෙලා මඤ්ඤණා කිරීමක්, ඇතැයි සිතා ගැනීමක් අනුව ව්‍යාකරණ රටාවට වහල් වෙලා සිතන මතන ගතියයි පුදුන් ලෝකයාගේ සිරිත. නමුත් තථාගතයන් වහන්සේ අර අභිඥානාති කියන විශේෂ දැනීම් මට්ටමින් මේ අභිඥාවෙන්
ඒ දිට්ඨ සුත මුත ආදී යථා තත්ත්වයේ විනිවිද පිරිසිදු තේරුම් කරගත්තු නිසා ඒ කිසිවක් පිළිබඳව අර කියාපු උප ဋ ාදි කියන වචනයෙන් ප්‍රකාශ කරන අන්දමට කිසිම ස්ථාවරයක් ගැනීමක් හේතු විසිටීමක් කරන්නේ නැහැ. මේකට හේතුව අර මඤ්ඤණා නොකිරීමමයි. මඤ්ඤණා කියලා කියන්නේ මමත්වයේ අනුව ගිය යම් යම් සිතුම් පැතුම් ඇතැයි හිතා ගැනීම. එතකොට මඤ්ඤණා නොකිරීම ප්‍රතිපත්තියමයි අර න උප ဋ ාදි කියන වචනයෙන් අදහස් කරන්නේ. ඒ විදිහට අජෝසිත වෙලී පටලැවි සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත්තේ මඤ්ඤණා කිරීමක් නැති නිසාමයි. තණ්හාමාන දිට්ඨි වශයෙන් ඇලී වෙලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැහැ. දිට්ඨ සුත මුත ආදී පිළිබඳව. මේ කාලකාරාම සූත්‍රයේ මුලින් එන ප්‍රකාශන කීපය අප කලිනුත්තර අව්‍යාකෘත ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී ඉදිරියට ගත්තු චතුෂ්කෝටි තර්ක න්‍යායයට තරමක් සමාන බව අපි එදා ප්‍රකාශ කළා. චතුෂ්කෝටි තර්ක න්‍යායයට අපි පහසු වචනයක් හැටියට පාවිච්චි කළ සතර කොන් ප්‍රශ්නය. ඒවට නිදසුන් තමයි අර හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝති ච නහෝති ච තථාගතෝ පරම්මරණ නේව හෝති නන්න හෝති තථාගතෝ පරම්මරණ. තථාගත තෙම මරණින් මත්තේ වෙයි නොවි වෙයි සහ නොවි වෙයි නොවි කියන ඔය විදිහේ විකල්ප හතරකින් යුක්ත ප්‍රශ්නය. ඔන්න ඔය විකල්ප හතරකින් යුක්ත සතර කොන් තර්ක න්‍යායයට ටිකක් සමාන බවක් දරනවා මේ සූත්‍රයේන ප්‍රකාශය. එක ප්‍රකාශයක් තමයි අවස්ථා කීපයකින් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළේ සද්දේක ලෝකයා විසින් දන්නා දක්නා ආදී දිට්ඨ සුත මුත ආදී මම දනිමි. මම විශේෂ ඥානයකින් දනිමි. තථාගතයන් වහන්සේ විසින් ඒවා තේරුම්ගෙන ඇත කියලා එහෙම ප්‍රකාශ කරලා එනමුත් න උපට්ඨාසි ඒව පිළිබඳව ස්ථාවරයක් ගත්තේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. සාමාන්‍යයෙන් සතර කොන් තර්ක න්‍යායයක අපට දකින්නට ලැබෙන්නේ ඒ විකල්ප හතරම එකවරම බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී ප්‍රතික්ෂේප කරන බව. දැන් මෙතන අමුත්තක් වෙනවා. මෙතන එකපාරටම ප්‍රතික්ෂේප නොකර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දනිමි. ඒ වගේම විශේෂ ඥානයකින් දනිමි. තේරුම් අරගෙනක් තියෙනවා. බැලු බැලමට හරියට අර පළවෙනි විකල්පය තහවුරු කරන ආකාරයක් පිළිගත්තු ආකාරයක් වගේ ඒ වයින් කියවෙන්නේ. නමුත් අගටම කියවෙන්නේ න උපට්ඨාසි කියන එකෙන් එක්තරා විදිහක ප්‍රතික්ෂේපිකුත් කියනවා. මෙතන තිබෙන රහස මේක තව දුරටත් අපි උපමා ආදී ඉදිරිපත් කරගත්තාමයි කාරණේ හොඳට පැහැදිලි වෙන්නේ. එතෙක් අපට පෙනෙන කාරණේ මොකක්ද? තථාගතයන් වහන්සේ මේවට හේතු නොවි සිටින්නේ නොදත්කම නිසා නොයි. දැනීමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නිසාමයි. සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ දැනීමක් නැති තැනයි දැඩිව නොගැනීමක් තියෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ හරියට විශේෂ අවබෝධයක් තිබෙන නිසාම විනිවිද දැක්ක නිසාම මේ தත්ත්වය ඒ කියන්නේ අර දිට්ඨ සුත මුත ආදීන්ගේ නිස්සාරත්වය ඒ සලආයතනයන්ගෙන් ලබන සංඥාවන්ගේ නිස්සාරත්වය බුදුරජාණන් වහන්සේ තේරුම් අරගත්ත නිසාමයි ඒවා පිළිබඳව ස්ථාවරයක් නොගන්නේ. එතකොට සතර කොන් ප්‍රශ්නේ අනිකුත් ප්‍රශ්නවල තිබෙන ප්‍රතික්ෂේප කිරීම වගේ දෙයක් මෙතනත් කෙරෙන බවයි අපට පේන්නේ. නමුත් අමුතු ආකාරයකට. ඔන්න ඊළඟට දෙවෙනි ප්‍රකාශය. බුදුරජාණන් වහන්සේ කරන දෙවෙනි ප්‍රකාශය. යම් භික්ඛවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සයා දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිහිසිතං අනුවිචරිතං මනසා තමහං නජානාමිති වදෙයං තං මමස්සමුසා. මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් යමක් දකින්න ලද දාසන ලද බින්දින ලද දැනගන්නා ලදද සිතින් ගන්නා ලදද සොයා බලන ලදද කල්පනා කරන ලදද එය මම නොදනිමි. මම ඒ හැම දෙයක්ම නොදනිමි කියතොත් තමහන් නජානාමිති වදෙයං තං මම අසමුසා. ඒක මගේ බොරුවක් වුණු ඇත. මෙන්න මේ පාඨය පිළිබඳව යම් කිසි ගැටලුවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගැඹුරු සූත්‍රවල බොහෝ විට පාඨාන්තර පටලවිලි රාශියක් තියෙනවා. මේ සූත්‍රයේ විශේෂයෙන්ම තියෙනවා ඒවා. දැන් මෙතනදී අටුවා පිළි අරගෙන තියෙන පාඨය තමහන් ඥානාමිති වදෙයං තං මම අසමුසා කියන එක. නමුත් මේක අර අපි කලින් සඳහන් කළ ආකාරයට අර්ථවත් නැහැ. ඒක තේරුම් අරගෙන වෙන්න ඇති සමහර විට බුරුම ඡට්ට සංගීත සංස්කරණය අර අටුවා මගින් ඉවත් වෙලා තමන් නජානාමිති කියන පාඨාන්තරය පිළි අරගෙන තිබෙනවා. අටුවා මගින් ඉවත් වෙලා තියෙනවා බුරුම ඡට්ට සංගීත සංස්කරණය. නමුත් සාහිත්‍යකෝයි ඉවත් වෙලා තියෙන්නේ අපිට පෙනෙන හැටියට. මක්නිසාද
බුදුරජාණන් වහන්සේ කලින්ම දනිමි කියලා ප්‍රකාශ කරලා ඉවරයි. දැන් මෙතන කියන්නේ මම නොදනිමි කිව්වොත් ඒක මගේ බොරුවක් වෙනවා. එතකොට මේ දෙවෙනි ප්‍රකාශයක් කිරීමට හේතුව මොකද? සාමාන්‍ය ලෝකයා හිතන්නේ යමක් පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැත්නම්, කෙලින් හිටලා කියන්නේ නැත්නම් මේක මෙහෙමමයි කියලා ඒකාන්ත වශයෙන් ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං මේව සත්‍යයි අනික් සියල්ල බොරුයි කියලා පැහැදිලිව නොකියනවා නම් ඒක නොදත්කම නිසා වෙන දෙයක් කියන හැඟීමක් සාමාන්‍ය ලෝකයා තුල තිබෙනවා. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි වර ප්‍රකාශ කරන්නේ මම ය නොදනිමි කිව්වොත් ඒක මගේ බොරුවක් වෙනවා. ඒකෝට මා නොදන්න නිසා නොයි අර කියාපු විදිහට ඒවා පිළිබඳව ස්ථාවරයක් නොගන්න. මේ විදිහටම අපිට තේරුම් කරන්න පුළුවන් ඊළඟට එන ප්‍රකාශන. සතර කොන් ප්‍රශ්න වලින් ඔන්න දෙවෙනි එකයි ඔය දැන් කියුනේ තමහන්න ඥානාමිති වදියං තන්නම අසමුසා. ය නොදනිමි කිව්වොත් ඒ මුසාවක් වෙනවා. ඊළඟ ප්‍රකාශය අර විදිහටමයි යන්නේ. වෙනස වශයෙන් අවශ්‍ය ටික විතරක් කියමු. තමහං ඥානාමිච නච ඥානාමිති වදියං තං පස්සතාදිසමේව. අර කියාවු දිට්ඨ සුතමුත ආදී පිළිබඳව මම එය දනිමි සහ නොදනිමි. දනිමි සහ නොදනිමි මේ දෙක එකතු කරලා මේ විදිහට මම කිව්වොත් ඒකත් මුසාවක් වෙනවා. මක්නිසාද ලෝකයා හිතනවා සමහර විට මේ විදිහට ස්ථාවරයක් නොගන්නේ අඩාල දැනුමක් නිසායි කියලා. යම් කිසි කෙනෙකුගේ අඩාල දැනුමක් ප්‍රකාශ වෙන කියමනක් වගේ මම ඒක දන්නවා ඒ වගේම නොදන්නවා. අඩාලයි 50% දන්නවා 50% නොදන්නවා වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙම මා කිව්වොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. තම්පස්සතාදිසමේව. එතකොට ඔන්න තුන්වෙනි විකල්පය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමහන් නේව ඥානාමි නන්න ඥානාමි इति වදියං තං මමස කලි. මම ය දන්නේත් නොවේමි නොදන්නේත් නොවේමි කිව්වොත් ඒක මගේ දෝෂයක් වනු ඇත. ඒකත් අපට තේරුම් ගන්න පුළුවනි. දැන් අර ලෝකයා කල්පනා කරන්නේ මේ කිසි දෙයක් පිළිබඳව ඒකාන්ත වශයෙන් යම් කිසි නිගමනයක් නොගන්නේ එක්කෝ අඩාල දැනුමක් නිසා. එහෙම නැත්නම් තවත් හේතුවක් තිබෙනවා. අඟ බේරා ගැනීමට. අපි මේ අඟ බේරා ගැනීම කියන සාමාන්‍ය වචනයෙන් ප්‍රකාශ කරන එකම තමයි ඒක දර්ශනයක් වෙලා සංජය බේලාටිපුත්ත කියන ශාස්ත්‍රවරයෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. යම් කිසි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහුවාම පිළිතුරු දෙන්නේ ඒවම් පිමේනෝ තථාති පිමේනෝ අඤ්ඤථාති පිමේනෝ නොති පිමේනෝ නොනෝති පිමේනෝ ආදි වශයෙන් අර ආදාගේ ප්‍රතිපත්තිය වගේ ලිස්සල යන ප්‍රතිපත්තියකින් බේරෙන්න බලනවා. මෙසේත් නෙවෙයි එසේත් නෙවෙයි අන්සේත් නෙවෙයි අන්සේ නොවන්නේත් නෙවෙයි ආදි වශයෙන්. මේ ප්‍රකාශ කිරීම ක්‍රමයට අමරාවික්ෂේපවාදී කියලා කියන්නේ ආදාගේ ප්‍රතිපත්තිය වෙන තර්ක ක්‍රම. ඒකවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම දන්නේත් නෙවෙයි නොදන්නේත් නෙවෙයි කිව්වොත් ඒක මගේ දෝෂයක් වෙනවා. ඒක මෝහයෙන් කරන අග බේරා ගැනීමක් හැටියට ලෝකයා හිතන්න පුළුවන්. ඔන්න ඒකට තථාගතයන් වහන්සේ මේ කියාපු විදියට ප්‍රකාශ කළා. අර චතුස්කෝටි තර්කයම තමයි නමුත් අමුතු ආකාරයකින් මෙතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. යම් කිසි ගැටලුවකුත් සහිතව. බුදුරජාණන් වහන්සේට කියාගන්න බැරි විදිහේ තත්ත්වයක් වගේ ලෝකයාට මේ තිබෙන ගැටලුව. අපි කලින් සඳහන් කළා අටුවාවේදී මේ සූත්‍රයේ අවස්ථා හයක් දක්වනවා. නැත්නම් සූත්‍රයේ කොටස් පහකට බෙදලා දක්වනවා භූමි වශයෙන්. එක් භූමියක් ප්‍රකාශ කරන අවස්ථාවේදී පොළව කම්පා වුණා කියලා සඳහන් කරනවා. එයින් පළවෙනි භූමිය වශයෙන් අටුවාවේ දක්වන්නේ සබ්බඤ්ඤත භූමි කියන එක. ඒක ප්‍රකාශ කරන පද හැටියට අටුවාවේ දක්වන්නේ තමන් ඥානාමි තමන් අභ්ඤ්ඤාසින් තං තථාගතස්ස විදිතක්. ඒ මම දනිමි, ඒ මම විශේෂයෙන් දනිමි, ඒ මම තේරුම්ගෙන ඇත කියන ටික සබ්බඤ්ඤත භූමිය හැටියට. ඊළඟට එන කීනාසව භූමි කියන එක කීනාශ්‍රමයන් කෙනෙකුගේ தත්ත්වය පිළිබඳ කොටස හැටියට හඳුන්වන්නේ න උපට්ඨාසි කියන එක. ඒවා පිළිබඳ ස්ථාවරයක් නොගැනීම. සංසාමාන දිට්ඨි වශයෙන් ඒවා පිළිබඳව ස්ථාවරයක් නොගැනීම ආශ්‍රමයන් ක්ෂය කළ පුද්ගලයා පිළිබඳ තත්ත්වයක් කියන එක දැක්වීමටයි ඒ කීනාශ්‍රම භූමි හැටියට හඳුන්වන්නේ. මෙතනදී අපි ඉදිරිපත් කළ තම්මමාස මුසා තම්පස්ස තාදිසමේව තම්මමාස කලි කියන පද තුන ඒ කියන්නේ මගේ මුසාවක් වනු ඇත යත් මෙවැනිම මුසාවක් වනු ඇත ඒ මගේ දෝෂයක් වනු ඇත කියලා කියන ප්‍රකාශන තුනෙන් කියවෙන්නේ සත්‍ය භූමි නම් වූ තුන්වෙනි අවස්ථාවේ කියලා අටුවාව තෝරනවා. එතකොට ඒකත් අපි දැන් ඉවර කරලා තියෙනවා. ඊළඟට එන හතරවෙනි භූමිය. හතරවෙනි කොටස. ඒක තමයි ගැඹුරු හරිය. ශුන්‍යතා භූමි නමින් අටුවාව එතන හඳුන්වනවා. හේතු සහිතවයි එහෙම ප්‍රකාශ කරනවා.
ඒ ශුන්‍යතා භූමිය ඊළඟට එන විච්ඡේදයේ තියෙන්නේ. ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති අදිඨං නමඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති. ඔන්න ඔය ටික. මෙතන පාඨාන්තර පටලැවිල්ලකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. පළමුවෙන්ම අපි මෙතෙන්ති ගත්තේ දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති කියලා. නමුත් අටුවාවේ කාර්යගෙන තියෙන්නේ දට්ඨා දට්ඨබ්බං දිඨං කියලා. දට්ඨා කියන වචනේ අටුවාවේ තෝරනවා දට්ඨා දට්ඨබ්බන්ති දිස්වා දට්ඨබ්. පූර්ව ක්‍රියා රූපය අරගෙන ඒ කියන්නේ දැකලා දැකිය යුතු දැක්මක් ඇතයි නොහඟී කියන එක. දිස්වා කියන එකෙන් තෝරනවා. නමුත් අර දිඨා කියන පාඨාන්තරයක් තිබෙනවා. මේ දිඨා පාඨාන්තරයේ වෙනුවට දට්ඨා කියන එක අටුවාව අරගෙන තිබෙන්නේ ඒක අර දෘෂ්ටවා දැක කියන අදහස ගැනීමට ළඟ නිසා. මේක බලාගෙන බුරුම ඡට්ට සංගීති සංස්කරණය අනිත් පද තුනත් අර විදිහටම පූර්ව ක්‍රියා රූපයෙන් අරගෙන දක්වලා තිබෙනවා. සුත්වා සෝතබ්බං සුත මුත්වා මෝතබ්බං මුතං විඤ්ඤත්වා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං. මේ විදිහට ඡට්ට සංගීති සංස්කරණය දක්වන්නේ නැත්තේ සමහර විට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන පද ඒ ආකාරයෙන්ම තිබීමෙන් යම්කිසි අදහසක් ගන්න බැහැයි කියලා හිතන නිසා වෙන්නේ නැති. නමුත් අපි මෙතෙන්දී ඉදිරිපත් කළ විවරණ මාර්ගය අනුව ශූන්‍යතා ප්‍රතිසංයුක්ත මේ සූත්‍රයේ ගැඹුරුම කාරණයක් හෙළිවෙන පද කීපයකුයි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන වචන වලින් මෙතෙන්දී ප්‍රකාශ වෙලා තියෙනවා. එදා යන්තමින් අපි මේකේ කටුසටහනක් සැකිල්ලක් වශයෙන් යම් කිසි පරිවර්තනයක් ඉදිරිපත් කළා. දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති කියන එක විවරණය කරන්නට වෙන්නේ දැකීමෙන් පරිබාහිර වූ එහෙම නැත්නම් දැකීමෙන් අන්‍ය වූ දැකිය යුතු දැක්මක් ඇතයි නොහඟි. ඊළඟට අනික් පද සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති. ඇසීමෙන් පරිබාහිර වූ ඇසිය යුතු ඇසුමක් ඇතයි නොහඟි. විඳීමෙන් පරිබාහිර වූ විඳිය යුතු විඳීමක් ඇතයි නොහඟි. දැනගැනීමෙන් පරිබාහිර වූ දැනගැනීමෙන් අන්‍ය වූ දැනගත යුතු දැනගැනීමක් ඇතයි නොහඟි. මේක තාම ගැටලුවක් හැටියට පේන්න පුළුවන්. මේක තේරුම් ගැනීමට අපට උපකාර වෙනවා අපි කලින් අවස්ථාවක සවිස්තරව තීරුව බාහ්‍ය සූත්‍රය. බාහ්‍ය සූත්‍රයේ බාහ්‍ය දාර්ශනික තාපසයට බුදුරජාණන් වහන්සේ දුන්න ආවාදේ දිත්තේ දිත්තමත්තං භවිෂති. සුතේ සුතමත්තං භවිෂති. මුතේ මුතමත්තං භවිෂති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂති කියන ඒ දර්ශනය. ඒ කියන්නේ දුටු දෙහි එහෙම නැත්නම් දුටු වෙහි දුටු පමණම වන්නේ. දුටු මාත්‍රෙන් නවතිනවා. දුටු දෙයක් ඇතයි කියලා හිතාගන්නේ නැහැ. ඇසුවේයි එහෙම නැත්නම් ඇසුන දේ පිළිබඳව ඇසීම් මාත්‍රේ. මේක ඇසීමක් පමණක් කියන හැඟීම විතරක් ගන්නවා. ඒ මිසක් ඇසුණු දෙයක් ඇතයි කියලා හංගින්නේ නැහැ. ඔන්න ඔය අදහසයි මෙතන මේ කියවෙන්නේ. දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති. දිඨේන් වෙන් වූ ඒක අවදි විභක්තියෙන් ගන්න පුළුවන්. දිත්තේ හැර එහෙම නැත්නම් දිත්තේන අන්‍ය වූ දිත්තෙන් පරිබාහිර වූ දැකිය යුතු දිත්තයක් දැකිය යුතු දැක්මක් ඇතයි නොහඟි. මේක අපි තව ටිකක් එලිපෙහෙලි කරගන්න අපි කලින් අවස්ථාවක නාම රූපය පිළිබඳව විග්‍රහ කරන අවස්ථාවේ ඉදිරිපත් කළ උපමාව ඒක පොතපතේ තියෙන උපමාවක් නෙවෙයි අපි සාමාන්‍ය ගැමි උපමාවක් ගත්තේ. ඒ දණ්ඩ උඩ යන බල්ලා. බල්ලෙක් ඒ දණ්ඩ උඩින් යන අතරේ ඒ දණ්ඩ මැදෙන් ටිකකට නතර වෙලා සමහර විට නගුට හොලවන්නේ කුතුහලයෙන් බලන්නේ මොකද කියලා බැලුවාම ඒකට හේතුව තමාගේම ඡායාව දකිනවා වතුරේ. මේ සතා හිතා ගන්නවා තව බල්ලෙක් කියලා. දිය බල්ලෙක් කියලා හිතා ගන්නවා. අන්න ඒ විදිහ දෙයක්. එතෙන්දී මේ බල්ලට මේ සිද්ධ වුණේ මොකක්ද? බල්ලා කල්පනා කරනවා ඒ වගේම කීප වාරයක්ම බලනවා ජලය දිහා. මොකද හේතුව? මෙතන දැකීමෙන් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතයි කියලා හිතා ගන්නවා. බල්ලෙක් ඉන්නවා මේ වතුරේ, දිය බල්ලෙක් ඉන්නවා. අන්න දිඨා දට්ඨබ්බං දිත්තං. ඒ බල්ලා තේරුම් ගත්තේ නෑ මේ බලන නිසායි පෙනෙන්නේ කියලා. බල්ලා හිතන්නේ මේ පෙනෙන නිසායි බලන්නේ කියලා.
පෙනෙන නිසා බලනවා නම් ඉතින් බල බලාම ඉන්න ඕන. බලලා තේරුම් ගත්තා නම් යම් අවස්ථාවක මේ බලන නිසා පෙනෙන්නේ කියලා නොබලා ඉන්න. ඔන්න උතන අර පටිච්චසමුප්පාදය පිළිබඳ ගැඹුරුම කාරණයක්. මේ නාම රූප විග්‍රහ පිළිබඳ ගැඹුරු අදහසක් මෙතන තියෙනවා. එතකොට මේ බැලීම නිසාම පෙනෙන බව තේරුම් නොගැනීමෙනුයි බලන දෙයක් තියෙනවා. දියේ බල්ලෙක් ඉන්නවා කියන හැඟීම. අන්නේ හැඟීම වගේ දෙයක් තමයි මෙතන මේ මඤ්ඤණාව. දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති. එතකොට තථාගතයන් වහන්සේට එහෙම එකක් නැහැ. ඒ විදිහ මුලාවක් නැහැ. ඒක නිසා අර දැකීම මාත්‍රයෙන් කොටින්ම කියනවා නම් දැකීම මාත්‍රයෙන් ඔක්කොම ඉවරයි. දැකීම මාත්‍රයේ පටිච්චසමුප්පන්න නිසා. හේතුප්‍රත්‍ය රාශියක් නිසා දැකීම කියලා දෙයක් ඇති වෙනවා. ඒ හේතුප්‍රත්‍ය හක් කරාම 아무තු දෙයක් නැහැ. කොටින්ම කියනවා නම් බලන වාරයක් පාසා මේ අලුත් දැකීම. බලන වාරයක් පාසා වෙනම බල්ලෙක් නැවෙනව වතුරේ. බලන කෙනෙක් නැවෙනවා. ඒ බල්ලට තමාගේ මූණ පේනවා. අන්නේ විදිහේ දෙයක් මෙතන තියෙනවා. හැම දෙයක්ම පටිච්චසමුප්පන්නයි. තදපිපස්සපච්චා කියලා බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙත් ඒකයි. මේ හැම එකක්ම ස්පර්ශය නිසා. මේක ඊටාත්ම ගැඹුරුයි. සක්කාය දිට්ඨිය නිසායි ලෝකයට ඒ විදිහට පේන්නේ. පෙනෙන නිසා බලනවා කිය බලනවා. නමුත් බලන නිසායි පෙනෙන්නේ. එතකොට අන්නේ කාරණේයි මෙතන මේ දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති. ඒකමයි අපි අර බාහ්‍ය සූත්‍රෙන් තේරුම් ගත්තේ. ඒ දණ්ඩ උඩ බල්ලාගේ උපමාවෙන් ගත්තු එකමයි. මේ දැකීම කියන ක්‍රියා මාත්‍රයෙන් අන්‍ය වූ දැකිය යුතු දැක්මක් ඇති කියලා තථාගතයන් වහන්සේ හිතන්නේ නැහැ. තව උපමා අවශ්‍ය නම් අපිට හිතා ගන්න පුළුවන්. දැන් ඔන්න සින්දුවක් සංගීතයක් ඈත ඇහෙනවා. සංගීතය කියලා දෙයක් තියෙනවා කියලා හිතා ගන්නවා. හිතාගෙන මෙතෙන්දී ඇහෙන සංගීතයම අහන්න ඕන කියලා කියන හැඟීමෙන් ඒ සංගීතය පැවැත්වෙන තැනට යනවා. තබන පියවරක් පාසා වෙන සංගීතය ඇහෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. මක් නිසාද මේක පටිච්චසමුප්පන්න බව නොදැනීම නිසා. පටිච්චසමුප්පන්න වන්නේ චක්ඛුංච පටිච්ච රූපේච දැන් අතන බලන නිසා පේන බල්ලෙක් ඉන්නවා වගේ කනත් ශබ්දයක් නිසායි සංගීතය පිළිබඳ විඥානයක් ඇති වෙන්නේ. සෝත විඥානයක් ඇති වෙන්නේ. එතකොට අර මුලාව නිසා මෙතනට ඇසෙන සංගීතයම වඩා හොඳට ඇසීමට මේ තැනත්තර සංගීත ශාලාව ළඟට යනවා. ඒ මුලාව හොඳට තේරෙන්නේ ඒ සංගීත භාණ්ඩයට කන තියුවාම පමණයි. කන තියුවාම දෙදරුම් ගොඩක් විතරයි. සංගීතයක් නෙවෙයි ඇහෙන්නේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් මේ ලෝකේ තියෙන්නේ. මහමුලාව මම නිසාත හිතා ගන්නවා මඤ්ඤණා කරනවා අර සංගීතයමයි මට ඇහෙන්නේ. නමුත් තවන පියවරක් පාසා වෙන සංගීතයයි ඇහෙන්නේ. මේක පටිච්චසමුප්පන්න දෙයක් නිසා. අහන පුද්ගලයෙක් නිසා නෙවෙයි. කනත් ශබ්දයක් අතර ඇති යම් කිසි පටිච්චසමුප්පන්න හේතු ප්‍රත්‍යයන් නිසා ස්පර්ශය නිසා ඇති වුණ අවස්ථාවක් පමණයි මෙතන තියෙන්නේ. ඔන්න ඔය කාරණේයි දිට්ඨ සුතමත විඤ්ඤාණ කියන හතරෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං නමඤ්ඤති කියන ටිකයි අපි තේරුවේ. ඒක පිළිබඳව තවත් කාරණයක් කියනවා නම් දැන් අටුවාවේ මේ කියාපු මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත අංශය පිළිබඳව ඒ තරම් තැකීමක් කරලා නැති බවට පේනවා. අටුවාවර දිට්ඨා දට්ඨබ්බං කියන එක තෝරන් යන ගමන් කියනවා දිස්වා දට්ඨබ්බං අහං මහා ජනේන දිට්ඨමේව පස්සාමීති තණ්හාමාන දිට්ඨි නමඤ්ඤති. අර තථාගතයන් වහන්සේ දිට්ඨා දට්ඨබ්බං වශයෙන් මඤ්ඤණා නොකරන්නේ මක් නිසාද කියන එක අටුවාව තෝරලා දෙන්නේ කොහොමද? මම මහජනයා විසින් දකින්න ලද්දක්ම දකිමි කියලා තණ්හාමාන දිට්ඨි වශයෙන් තථාගතයන් වහන්සේ හිතන්නේ නැත. මේක ඊටාත්ම දීල් අර්ථයකින් අරගෙන තියෙන්නේ. මහජනයා විසින් දකින්න දෙයක්ම මම දකින්නවා කියලා තණ්හාවක් දිට්ඨියක් මානයක් ඇති කර ගන්නවා කියලා. ඒ විදිහ තමයි ඊළඟ පාඩියක් තෝරන්නේ. අදිඨං නමඤ්ඤති කියන එක. අදිඨං නමඤ්ඤති අහං මහජනේන අදිඨං ඒව පස්සාමි. මහජනයා විසින් නොදුටු දෙයක් මම දකින්නවා කියලා තථාගතයන් වහන්සේ තණ්හාමාන දිට්ඨිය ඇති කර ගන්නවායි කියන එක. මේවයි තිබෙන ගැඹුරු අර්ථයට කිට්ටු වීමක්වත් නැහැ. නමුත් මෙතන අපි ගත්තේ දිඨං නමඤ්ඤති කියන එක. අපි දැනටමත් තේරුවා. ඊළඟට එන අදිඨං නමඤ්ඤති කියන එකේ අදහස ගන්න තියෙන්නේ. දැන් අර ඒ දඬුවට බල්ලාගේ උපමාවෙන්ම ගත්තොත් දිඨං නමඤ්ඤති කියලා කියන්නේ දියේ බල්ලෙක් ඉන්නවා කියලා එහෙම හැඟීමක් ඇති කර ගැනීම. අදිඨං නමඤ්ඤති කියන්නේ තථාගතයන් වහන්සේ නුදුටු හැටියට ප්‍රකාශ කරන්නේ නැහැ. නුදුටුවයි කියලා කියන්නේ නැත්නම්ක් නිසාද කියන එක අපි අර කලින් නජානාමිති වදියන් තම්මමස්ස මුසා කියලා කළ ප්‍රකාශනයෙන් හෙළි වෙනවා.
එහෙමම නොදැනීමේ කිව්වොත් ඒක මගේ මුසාවක් වෙනවා. අන්න ඒ නිසාමයි මෙතන අදිඨං නමඤ්ඤති. නොදුටුවයි කියලා කියන්නේ නැහැ. මොකද මේක ප්‍රතිසම්පන්න දෙයක්. ඡායාවක් දුටු බව දන්නවා. දැන් බල්ලගෙන කියනවා නම් දුටුවේ බල්ලෙක් නෙවෙයි නම ඡායාවක්. ඒ නිසා නොදුටුවයි කියලා කියන්නත් බෑ. ඒ ප්‍රතිසම්පන්න දෙයක් බව තේරුම් ගන්න. අන්න ඒක නිසා ඒකට අදිඨං නමඤ්ඤති. ඊළඟට දට්ඨබ්බං නමඤ්ඤති. ඒ කියන්නේ දැකිය යුත්තක් ඇතයි නොහඟි. ඒකත් අර බොහෝ දුරට පළමුවෙන් කියාපු කාරණයටම සම්බන්ධයි. දැන් අර බල්ලා නැවත නැවතත් බලන්නේමක් නිසාද? නැවත නැවත බලන්නේ දැකිය යුත්තක් තියෙනවා මේ වතුරේ කියන හැඟීම. තථාගතයන් වහන්සේට එහෙම එකක් නැහැ. මොකක් නිසාද? මේ හැම එකක්ම පටිච්චසමුප්පන්නයි. සදපි පස්සපච්චය බලන මාර්ගයක් පාසාම මේක අලුත් බැල්මක් සංස්කාරයක් අලුත් වීමක්. අන්නේ නිසාම දට්ඨබ්බං නමඤ්ඤති. මේක බලන්න දෙයක් නැහැ. බැලීමක් හැරෙන්න බැලිය යුත්තක් නැහැ. දැකීමක් හැරෙන්න දැකිය යුත්තක් නැහැ. ඇසීම මාත්‍රයක් හැරෙන්න ඇසිය යුත්තක් නැහැ. ඒක ආත්ම දෘෂ්ටිය නිසා ඇතිවන හැඟීමක්. එතකොට මෙතන කියවෙන්නේ නිස්සාරත්වයයි. ශූන්‍ය අදහසමයි. හරයක් නැහැ. හිස් බොල් සංගීතය කියන එක වචනයක් විතරයි. ඒ වචනයෙන් එන සංකල්පයේ දැරිව ගැනීම නිසා සංගීතය කියලා දෙයක් තියෙනවා. අර සංගීත භාණ්ඩ රාශියකින් කරන මහා කාලගෝට්ටිය තුලින් සංගීතය කියන වචනේ මතු කරගෙන ඒක දැඩිව ගැනීම නිසා තමයි මේ සංගීතය අහන්නේ යන්නේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා. එතකොට දිඨාදිය පිළිබඳවත් එහෙමයි. ඒ කාරණේ තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත නිසා තමයි දට්ඨබ්බං නමඤ්ඤති. දැකිය යුත්තක් ඇතයි නොහඟි. ඇසිය යුත්තක් ඇතයි නොහඟි. ව්‍යාදි වශයෙන් අනික් ඒවා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දට්ඨාරං නමඤ්ඤති. දට්ඨාරං නමඤ්ඤති. දකින්න කෙනෙක් ඇතයි නොහඟි. අන්න එතෙන්දි කෙලින්ම ශූන්‍යත්වය. ආත්මාත්මීය ශූන්‍යතාව. දැන් අර ඒ දඬු උඩ ඉන්න බල්ලා තේරුම් ගත්තේ නැහැ. බලන බල්ලත් දකින්න බල්ලත් අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තිබෙන බව. දකින්න බල්ලා නිසායි පෙනෙන බල්ලා පෙනෙන්නේ. මේ දෙක අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තියෙනවා. මේක වෙනත් විදිහකට කිව්වොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. ඇස තියෙන පමණට පෙනෙනව නෙවෙයි. ඇස තිබුණ පමණින් චක්ඛු විඥානය ඇති වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච. බැලුවාම ඊටම සරල කියමනක්. නමුත් මේක තේරුම් ගැනීම තාමත්ම ගැඹුරු කාර්යයක්. රූපයක් නිසා මේක නිසා හට ගැනීම. පටිච්චසමුපාදයයි මෙතන කියවෙන්නේ. ඒක නිසා මෙතන දකින්න කෙනෙක් වෙනම දකින්න කෙනෙක් ඒ කියන්නේ දැකීමෙන් පරිබාහිර වූ අර විදිහේ කෙනෙක් ඇතයි හැඟීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ. දට්ඨාරං නමඤ්ඤති. සාමාන්‍ය ලෝකයා තුල ඒ දැකීම කියන ක්‍රියා මාත්‍රය තුලින් නැති වෙනවා දකින්න කෙනෙක් පිළිබඳ සංඥාව. ආත්මාත්මීය සංඥාවක් ඇති කරගන්න. මෙන්න මේ කාරණේම අර බාහ්‍ය සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ බාහ්‍යයට ප්‍රකාශ කරනවා අර විදියට ශික්ෂණයක් දීලා දුටුෙහි දුටුමතින් නවතින්න. ඇසුෙහි ඇසුමතින් නතර වෙන්න ආදී වශයෙන් ප්‍රකාශ කරලා ඊළඟට වදාරනවා. යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තං භවිසති සුතේ සුතමත්තං භවිසති. මුතේ මුතමත්තං භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිසති. තතෝ තං බාහ්‍යේන තේන. යතෝ තං බාහ්‍යේන තේන තතෝ තං බාහ්‍යේන තත්ථ. යතෝ තං බාහ්‍යේන තත්ථ තතෝ තං බාහ්‍ය නේව ඉද න හුරං න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්. අර විදිහට ඒ ශික්ෂණය යනවා නම් ඒ කියන්නේ දැනීම මාත්‍රයෙන් නතර වීම ආදී වශයෙන් ඒ ශික්ෂණයේ දෙනවා නම් එවිට බාහ්‍ය නුඹ ඒ දිට්ඨ සුත්ත මුත විඤ්ඤාත ආදී පිළිබඳව ඒවායින් මඤ්ඤණා කරන්නේ නැහැ. නැතේන මඤ්ඤති. ඒවා මුල් කරගෙන දිට්ඨයෙන් මඤ්ඤණා කරන්නේ නැහැ. මමත්වය අනුව කල්පනා කරන්නේ නැහැ. දිට්ඨිය උපකාර කරගෙන. සුතේ උපකාර කරගෙන. මමත්වය අනුව කල්පනා කරන්නේ නැහැ. ඒකයි නැතේන මඤ්ඤති කියලා කියන්නේ. වීදිගණිත සූත්‍රයක් වගේ මෙතන දක්වලා තියෙනවා එක වචනයක්. එතකොට අර විදියට කරනකොට නැතේන මඤ්ඤති. තතෝ සංබාහ්‍ය නැතේන. එවිට බාහ්‍ය ඔබ එයින් නොවන්නේ. යතෝ තං බාහ්‍ය නැතේන තතෝ තං බාහ්‍ය නැතත්. යම් අවස්ථාවක බාහ්‍ය නුඹ එයින් නොවන්නේද එවිට බාහ්‍ය නුඹ එහි නොවන්නේ. තතෝ තං බාහ්‍ය නැතත් කියලා කිව්වේ එවිට බාහ්‍ය නුඹ එහි නොවන්නේ.
දැන් අර සංගීතය. ඒක නිසා ඒ වෙලාවේ අපි ඒක ඇතුලේ සංගීත ශාලාවේ අපි ඉන්නේ. සෝතාරං පුද්ගලයෙක් හැටියට ඒක අරගෙන. ඔන්න ඔය විදිය තත්ත්වයක් තියෙනවා. දකින්න කෙනෙක් පිළිබඳ හැඟීම. ඒක තමයි අර යතෝතං බාහියන්න තේන තතෝතං බාහියන්න තත්ත්ව. යම් අවස්ථාවක නුඹ එයින් මඤ්ඤණා නොකරතොත් එවිට බාහිය නුඹ එහි නොවන්නේ. නුඹ ඒ දිත්තේ නොවන්නේ. ඒ දිත්තේ පළපදියම් නොවන්නේ. ඒ දිත්තේ පිළිබඳව මඤ්ඤණා ටික නොගන්නේ. සුතමුතාදිය පිළිබඳවත් එහෙමයි. ඔන්න ඕකයි එතකොට නතත්ත කියලා කියන්නේ. නුඹ එහි නොවන්නේ. යතෝ සම්බාහ්‍ය නතත්ත තතෝ සංබාහ්‍ය නේව ඉද නහුරං නෝභයමන්තරේ. යම් අවස්ථාවක නුඹ එහි නොවන්නේද? එවිට බාහ්‍ය නුඹ මෙහිත් නොවන්නේය, එහිත් නොවන්නේය. ඒ දෙක අතරත් නොවන්නේ. මෙයම දුකෙහි කෙලවර. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අර ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තා කියන එකයි. එතනින් කියවෙන්නේ. මෙහිත් නැහැ, එහිත් නැහැ, අතරත් නැහැ. ඔන්න ඒ කාරණය එතකොට දට්ඨාරං නමඤ්ඤති කියලා කියන්නේ. දකින්න කෙනෙක් ඇතයි නොහඟි. ඒ විදිහටම සෝතාරං, මෝතාරං, විඤ්ඤාතාරං. හිතන්නේ කෙතයි කියලාවත් හිතන්නේ නැහැ. සිතින් මාත්‍රය හැරෙන්න සිතන කෙනෙක් ඇතයි කියලාවත් හිතන්නේ නැහැ. තථාගතයන් වහන්සේ. මඤ්ඤණා කරන්නේ නැහැ. ඔන්නෝකයි එතකොට අර ශූන්‍යතා භූමිය ශූන්‍යත්වය. දිට්ඨ සුතමුතා ආදී නිස්සාරත්වය. ඒ වාර සාමාන්‍ය ලෝකයා හිතනවා වගේ ව්‍යාකරණ රටාවට කර්තෘ කර්ම කියලා යමක් තේරුම් ගන්න ලේසි ක්‍රමය තමයි විශේෂ සම්බන්ධතාව. එහෙම නැත්නම් කර්තෘ කර්ම සම්බන්ධතාව. දකින්න කෙනෙක් ඉන්නවා, දකින්න දෙයක් තියෙනවා. දකින්න දෙයක් තිබෙන නිසා දකින්න කෙනෙක් ඉන්නවා. දකින්න කෙනෙක් ඉන්න නිසා දකින්න දෙයක් තියෙනවා. මේ දෙක අතර ද්වේතාවක් තිබෙන්නේ. ඔන්න ඒ ද්වේතාවෙන් මිදීමයි. ඒ ද්වේතාවෙන් මිදිලා මේක මේ පටිච්චසමුප්පන්නයක් හේතු ප්‍රත්‍ය රාශිකගේ සමவாயයක් සම්නිපාතයක් එක්තැනීමක් මහරැස්වීමක් නම් මෙතන මහ ගොඩක් ඉන්නවා මෙතන හේතු රාශියක්. ඊන්තරෝ මෙතන දෙකක් හැටියට බෙදලා ගන්න බෑ. නමුත් ලෝකයාගේ සිරිත අර විශේෂ සම්බන්ධතාව කර්තෘ කර්ම සම්බන්ධතාව අනුව ව්‍යාකරණ රටාවට මුලා වෙලා වඩා පහසුවෙන් ව්‍යවහාර කිරීම සලකාගෙන දකින්න මමෙක් ඉන්නවා, දකින්න දෙයක් තියෙනවා, අසන මමෙක් ඉන්නවා, අසන දෙයක් තියෙනවා. ওই විදිහට කල්පනා කරනවා. ඒකට තථාගතයන් වහන්සේ තුලේ බඳු මුලාවක් නැති බවයි මේ කොටසෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට අපි එන්නේ අර තාදී භූමි නමින් හැඳින්වෙන පස්වෙනි කොටසට. ඒක ප්‍රකාශ වෙන්නේ සූත්‍රයේ ඉතිකෝ භික්කවේ තථාගතෝ දික්ඛසුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදී ඒව තාදී සම්මාච පන තාදිම්මා අඤ්ඤෝ තාදී උත්තරීතරෝවා පණිතරෝවා නත්ථේති වදා. මෙසේ මහණෙනි තථාගතතෙම දුටු ඇසු බිඳි දැනගත යුතු ආදී ඒ පිළිබඳ ධර්මයන් පිළිබඳව තාදීව තාදී වූයේ තාදීමයි. ඒ තාදී භාවයෙන් ඊට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ තාදී භාවයක් නැත. එතකොට මෙතන තිබෙන ගැඹුරු වචනය තමයි තාදී කියන්නේ. ඒක අපි කලිනුත් එක්තරා ප්‍රමාණයකට විග්‍රහ කළා. තාදී කියන එක එසේ වූ කියන අදහස. අටුවා මේක තෝරන්නේ තාදිතා නාම ඒක සදිසතා. තාදි කියලා කියන්නේ ඒකාකාරී බවයි කියලා. තථාගතෝච යාදිසෝ ලාභාදිසෝ තාදිසෝ අලාභාදිසෝ. තථාගතයන් වහන්සේ ලාභාදීන් පිළිබඳව අෂ්ටලෝක ධර්ම පිළිබඳවයි මෙතන අදහස් කරන්නේ. ලාභාදීන් පිළිබඳව යම්සේද අලාභාදීන් පිළිබඳව දේශේම. ওই විදිහට අටුවාව තෝරනවා. මේක සම්පූර්ණයෙන් වැරදි තැන. මෙතන තිබෙනවා යම්කිසි අඩුපාඩුවක්. මක් නිසාද? අර තාදී කියන වචනේ එක්තරා ගැඹුරු අංශයක් මේකෙන් යටපත් වෙනවා. ලාභාදී යම්සේද අලාභාදීත් එසේමයි කිව්වාම කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ලාභාදීදී කෙසේද කියලා. නමුත් මේක නෙමෙයි තාදී කියන එකේ නියම අර්ථය. මේක ටිකක් කිට්ටුවෙන් යන ඇත්ත වශයෙන් පිළිගත හැකි විවරණයක් අටුවාවේ ඒ එක්කම දෙනවා. මහා නිද්දේශයෙන් උපුටා දක්වනවා අර ඉඨානිඨේතාදී කියන විග්‍රහය. ඒ මුනුවරයා පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳව ලාභේ පිතාදී අලාභේ පිතාදී යසේ පිතාදී අයසේ පිතාදී අන්න ඒකයි නියම විවරණය. ඒ කියන්නේ ලාභේත්තාදී අලාභේත්තාදී යසස පිළිබඳවත් ආදී අයස පිළිබඳවත් ආදී
එහෙම නැතුව ලාභයන් යම්සේද අලාභයන් එසේමයි කියන එක නෙවෙයි. ලාභයේත් එසේමයි අලාභයේත් එසේමයි යසස පිළිබඳවත් එසේමයි අයසෙත් එසේමයි. නින්දාවෙත් එසේමයි ප්‍රශංසාවෙත් එසේමයි. ඔය එසේ බව එක දිගටම යන එසේවා. මේ කියන එසේ බවට හේතුව අපි කලින් අවස්ථාවක දැක්කුවා. කාකාරකින් මේක විග්‍රහ කරන්න පුළුවන්. අර තතසානම් වූ ධර්මතාව අවබෝධ කර ගැනීම. අනිත් එක සම්මේතානමින් හැඳින්වෙන යමක් අයත් කර ගැනීම, අල්ලා ගැනීම ආදීන් වැළකී සිටීම. ඒකට අපි කිව්වේ අතම්මේතාව. ඒ තාමත් වැදගත් වචනයක්. සූත්‍ර දේශනාවල තිබෙන මේ කල ඊතරම් එළියට අරගත්තේ නැති විදිය වචනයක්. අතම්මේතාව කියන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ අපි අර සංගීතය පිළිබඳව කල්පනා කරලා බලනවනේ. ඒක පිළිබඳව තම්මේතාවක් ඇති කරගත්තොත් අන්න එතකොට ඒකේ ඇලී සිටීමකුයි එකෙන් හැඟෙන්නේ. එහෙම පිටින්ම සංගීතමය පුද්ගලයෙක් යා. සංගීතයට ඇලෙන පුද්ගලයා සංගීතමයයි. තම්මේ කියලා කියන්නේ සෝවන්නමය, රජතමය ආදී වශයෙන් රන්මය, රිදීමය කිව්වා වගේ එකක් තමයි තම්මේ කියලා කියන්නේ. නමුත් මෙතන තද්මය එයින්ම හටගත්. කුමකින්ද හටගත්තේ? දැන් දිට්ඨියක් පිළිබඳව නම් ඒ දිට්ඨියෙන්ම හටගත්තු පුද්ගලයෙක්. එහෙම නැත්නම් සුතයක් නම් මේ කියන්නේ සංගීතයක් පිළිබඳව කල්පනා කරනවා නම් සංගීතයෙන්ම හටගත්. ඒ කියන්නේ සංගීතඥයෙක්. සංගීතයටම ප්‍රිය. ඒ විදිහට මේ තම්මයතාව. එතකොට මේ තම්මයතාව නැතිවීමමයි තාදි බව. තම්මයතාවෙන් මිදීම. ඒකටවත් හේතු වෙන්නේ නැහැ. අල්ලගන්නේ නැහැ. බදාගන්නේ නැහැ. ඒක නිසාමයි අර තාදී ගුණය තියෙන්නේ. මේක මහ පුදුම සංකල්පයක්. මක් නිසාද? දැන් තාදී බව කියන එකේ එක අර්ථයක් තමයි ස්ථිරසාර බව. බොහෝ විට ඒක පරිවර්තනය කරන්නේ ස්ථිරසාර, අචල, අකම්පිත කියන වචන වලින්. සාමාන්‍ය ලෝකයේ අචල දෙයක් හැටියට සැලකන්නේ, අචල වීම, ස්ථිරසාර වීම හැටියට සැලකන්නේ යම් කිසි දෙයකට හේතු වී සිටීමයි. එහෙම නැත්නම් යමක් තදින් අල්ල ගැනීමයි. නමුත් මෙතන තියෙන්නේ ඒකෙම අනිත් පැත්ත. කිසිවක්වත් අල්ලගත්තේ නැති බවයි අතම්මයතාව. මේ කියන මේ තාදී කියන ගුණය තුල තිබෙන එක්තරා විදිහක සුඛනම්ය බව. සුඛනම්ය කියලා කියන්නේ පහසුවෙන් නමන්න පුළුවන් ගතිය. අන්න ඒකම තමයි අපි කලින් අවස්ථාවක දැක්ුවේ අර පිණ්ඩපාතේ යන මුනිවරයා පිළිබඳව ප්‍රකාශ වෙනවා. අලත්තං යදිදං සාධු නාලත්තං සුන්දරාමිති. උබේනීව සෝතාදී රුක්ඛං පටිනිවත්තති. පිණ්ඩපාතේ යනවා යන තැනින් අලත්තං යදිදං සාධු. ඉතින් පිණ්ඩපාතේ ලැබුණත් ඒත් හොඳයි. නාලත්තං සුන්දරාමිති. නොලැබුණත් ඒකත් සුන්දරයි. උභේනීව සෝතාදී. මේ දෙකටම ගැළපෙන හැටියට හැඩ ගැහෙනවා. අන්නේ හැඩ ගැහිීමේ හැකියාව, ඒ සුඛනම්ය බව ඒකත් තිබෙනවා මේ තාදී කියන වචනේ. ඒකට තාදී කියන වචනය ස්ථිරසාර කියලා තේරුවට මොකද? එයින් හැංගෙන්නේ නැහැ දැඩි බවක්. නොදැඩි බවක් ඒ වෙනුවට තියෙනවා. තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා පිළිබඳව තිබෙන්නේ එක්තරා නොදැඩි සුඛනම්ය බවක්. මේක මහ පුදුම ගුණයක්. මේක ටිකක් අපට තේරුම් ගන්න පුළුවනි. අපි ලෝකයේ තියෙන නොයෙකුත් උපමායි ගන්න මේ ධර්මයේ තේරුම් ගන්න. දැන් ඔය ක්‍රීඩා මණ්ඩපවල තියෙනවා යතුරු උන්චිල්ලා. එහෙම නැත්නම් කතුරු උන්චිල්ලා කියලාත් ඕකට කියනවා. ඔය යතුරු උන්චිල්ලාව කරකැවෙනකොට ඔය ආසනයක ඉඳගත්තු කෙනෙක් මේක උඩට යනකොට මුණින් අතට හැරිලා වැටෙන්නේ නැහැ. ඒ යතුරු උන්චිල්ලාව කරකැවෙන ආකාරයට අර ආසනයත් හැඩ ගැහෙනවා. සුඛනම්ය බව නිසා. ඒක දැඩිව තිබුණා නම් එහෙමනම් උඩට යනකොට අර පුද්ගලයා වැටෙන්න ඕන. අන්න ඒකම තමයි තාදී ගුණය. පුත්තස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ ඒක. මේ කියන අකම්ප්‍ය ගුණය අචල බව. අර යමක් බදා නොගැනීම. යමක් දැඩිව අල්ලා නොගැනීම නිසායි. නිසිතස්සේ චලිතං. අනිසිතස්සේ චලිතං නැති. යමකට හේතු වෙලා සිටිනවා නම් චලිතයක් ඇති වෙනවා. දැන් මම බිත්තියට හේතු වෙලා ඉන්නවා කවුරුවත් හිටි ගමන්ම බිත්තියට මොකක් හරි කළොත් සමහර විට එතන චලිතයක් ඇති වෙනවා. සල්ම. අන්න ඒකම තමයි නිසිතස්සේ චලිතං. අනිසිතස්සේ චලිතං නැති. යමකට හේතු වෙලා සිටින තැනත්තාටයි චලිතයක් තියෙන්නේ. හේතු වෙලා නැත්නම් චලිතයක් නැහැ. නමුත් ලෝකයා හිතන්නේ යමකට හේතු වෙලා සිටිනවා නම් ඒකම තමයි ස්ථිරසාර බව. මොන විදිහේ පුදුම අදහසක් තියෙනවා ඔය තාදී කියන වචනේ. දැන් මෙතන කියවෙන්නේ ලාභාලාභ පිළිබඳ තාදී බව නොයි. අෂ්ටලෝක ධර්ම පිළිබඳ තාදී බව නොයි. මෙතන විශේෂ අර්ථයක නෙවෙයි තාදී බව විග්‍රහ කරන්නේ. මක් නිසාද? ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දික්ඛසු තමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදී ඒව තාදී.
අර ලෝකයා ගන්න දෘෂ්ටි පිළිබඳව තාජ් බවක් මෙතන ප්‍රකාශ වෙන්නේ. ලෝකයා දිට්ඨ සුතමුත විඤ්ඤාත ආදී ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤ. මේ සත්‍යයි, මේම සත්‍යයි අනික් සියල්ල බොරු කියලා දැඩිව අල්ල ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ ඒකක්වත් දැඩිව අල්ලගන්නේ නැහැ. ඒ තැනම තබලා ඒවා විග්‍රහ කරනවා විතරයි. අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ උපමාව වගේ ඒවයි ප්‍රතිත්‍ය සමුත්පන්න ස්වභාවය. ඒ හැම එකක්ම ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන සිදුවෙන බව ඒක විතරයි තේරුම් ගන්න. අන්න ඒකයි මෙතන තාදී ගුණය. එතකොට ඔන්නෝකයි තාදී භූමිය. අපි ටිකක් ගැඹුරින් කල්පනා කළොත් ඒ විදිහටයි ගන්න තියෙන්නේ. ඊළඟට තිබෙන්නේ මේ සූත්‍රය අගට එන ගාථා දෙක. යං කිංච දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සච්චමුතං පරේසං. නතේසු තාදී සයසං මුතේසු සච්චං මුසාවාපි පරං දහෙය. ඒතං ච සල්ලං පටිකච්ච දිස්වා අජ්ජෝසිතාය අත්ථපජාරි සත්තා. ඥානාමි පස්සාමි තතේ වේතං අජ්ජෝසිතං නති සතාගතං. අන්‍යයන් විසින් සත්‍ය හැටියට හඳුන්වනු ලබන යම් කිසි දුටු දෙයක්, අසු දෙයක්, නිදි දෙයක් ඇද්ද? සය සංගුත කියන එක එක්තරා ගැටළු විදියක වචනයක්. අපි මේකට දුන්න අර්ථය තම තමන්ට සීමා වූ, එහෙම නැත්නම් ස්වකීයත්වෙහි කොටු කියලා ගන්නත් පුළුවන්. තම තමන්ට විතරක් සීමා වූ ඒ දිට්ඨ සුතමුත විඤ්ඤාත ආදී පිළිබඳව, ඒ සත්‍යයන් පිළිබඳව තාදී වූ මම ඒකක්වත්. ඒ දිට්ඨ සුතමුත විඤ්ඤාත ආදී පිළිබඳ අනිකකුගේ බාස සත්‍ය කියා හෝ බොරුව කියා හෝ නොකිය. අර තාදී මම නිසාම ඒකාන්ත සත්‍යයක් කියලා කියන්නේ නැහැ. ඒකාන්ත බොරුවක් කියලා කියන්නේ. ඒතංච සල්ලං පටිගච්ඡ දිස්වා. මේ කියන දිට්ඨිය උල කලින්ම දැකලා මේ සත්ව ප්‍රජා ඇමිනිලා සිටින මේ දිට්ඨිය උල කලින්ම දැකලා ඥානාමි පස්සාමි තතේ වේතං දනිමින් දකිමි මෙය මෙසේමයි යන අජෝසිතයක් වෙලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත. ওই විදිහටයි මේ සූත්‍රය අවසන් වෙන්නේ. එතකොට මේ ගාථාවේ තියෙන වචන පිළිබඳවත් නිරුක්ති පිළිබඳ යම් යම් පැටලෙවිලි තියෙනවා. ඒවා තුලින් අපිට මතු කර ගන්න පුළුවන් මේ සූත්‍රයේ තවත් ගැඹුරු අර්ථ රාශියක්. මේ සය සංගුත කියන පදය ලොකුම ගැටළු පදයක්. අටුවාවේ මේක තෝරන්නේ සය සංගුතියේසු තී සයමේව සරිත්වා පියායිත්වා ගහිත ගානේසු දිට්ඨිගතිකේසු ති අත්තෝ. දිට්ඨිගතිකාහි සය සංගුතාති උච්චන්ති. තමාම සිහි කොට ප්‍රිය වශයෙන් සලකාගෙන අල්ලාගත් ග්‍රහණ ඇති දෘෂ්ටිගත අය. සය සංගුත කියලා කියන්නේ දෘෂ්ටිගත අල්ලගත්තු අය. සය සංගුත කියන එක අටුවාව තෝරන්නේ එහෙමයි. නමුත් අපි මෙතෙන්දි ගත්තේ අල්ලාගත් දෘෂ්ටි ඒ මතිමතාන්ත. මෙතන සය සංගුත කියලා කියන්නේ පුද්ගලයා නෙවෙයි. මේක සාහේතුක බව පෙන්වන්න අපට සාධක වශයෙන් පෙන්වන්න පුළුවනි. සය සංගුත කියන එකෙන් ගත යුතු අදහස තේරුම් ගැනීමට හුඟක් උපකාර වෙනවා. මේ කාලකාරාම සූත්‍රයේ කියන අදහසට අදාළ කාරණා රාශියක් ඉදිරිපත් කරන සුත්ත නිපාතයේ අටක වර්ගයේ යම් යම් සූත්‍ර. සුත්ත නිපාතයේ අටක වර්ගයේ විශේෂයෙන්ම ඒ කාලේ විවිධ දෘෂ්ටිවාදීන් අතර තිබුණු මතභේද විවාද පිළිබඳව ගැඹුරු අදහස් රාශියක් ප්‍රකාශ වෙනවා. දැන් මෙතන මේ කාරණයට මේ සය සංගුත කියන වචනේ අර්ථය මතු කරගන්න අපට උපකාර වෙන ගාථා කීපයක් පළමුවෙන්ම දක්වන්න පුළුවනි. චූල ව්‍යුහ කියන සූත්‍රය. ඒ සූත්‍රේ විකාශනය වෙන්නේ ප්‍රශ්නෝත්තර වශයෙන්. ප්‍රශ්නයක් අහනවා ඒකට පිළිතුරු දෙනවා. මේ කටුවාවේ තෝරන්නේ බුදුරජාන් වහන්සේ නිර්මිත බුදු කෙනෙක් මවාගෙන ලෝකයා අහන ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒකට පිළිතුරු දුන්නා කියලායි. ඒ කොයි හැටි හෝ ඒවා ප්‍රශ්නය මෙන්න මේකයි. කස්මානු සත්‍යානි වදන්ති නානා පවාදියාසේ කුසලාවදාන සත්‍යානි සූතානි බහූනි නානා උදාඋතේ තක්ක මනුස්සාන්ති. මග්නිසාද මේ නානාවිද සත්‍යයන් නොයෙකුත් අය ප්‍රකාශ කරන්නේ. විරුද්ධවාද ඇතිය තම තමන් දක්ෂයන්යයි කියා ගනිමින් නානාවිද සත්‍යයන් ප්‍රකාශ කරන්නේ මග්නිසාද? ඕකයි ප්‍රශ්නේ. ඊළඟ පද දෙකෙන් කියවෙන්නේ සත්‍යානි සුතානි බහූනි නානා. අත්වශයෙන්ම සත්‍ය කියන දේවල් නානාවිද දෙයක්. බොහෝ සත්‍යයන් තිබිය හැකිද කියන එකයි අහන්නේ. උදාහෘතේ තක්කං අනුස්සාන්ති. එහෙම නැත්නම් මේ විරුද්ධවාද ඇතිය නිකම් තර්කය අනුව යන එකක් පමණක්ද මෙතන තියෙන්නේ? කොයි විදිහටයි ප්‍රශ්නේ. ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර නහේව සත්‍යානි බහූනි නාන අඤ්ඤතර සංඥා නිච්ඡානි ලෝකේ තක්ඛංච දිට්ඨිසු පකප්පේत्वा සත්‍යං මුසාති ද්වේ ධම්මමා. නහේව සත්‍යානි බහූනි නාන
සත්‍ය කියන එක බහුවිධ දෙයක් නෙවෙයි. අඤ්ඤත්‍ර සංඥානිච්ඡානි ලෝකේ. ලෝකයේ සංඥාව හැරුණු විට ඒ සත්‍ය හැටියට ප්‍රකාශ කරන දෘෂ්ටි මතවාදී වලට මුළු ඒ සංඥාවෙන් බැහැර, ඒ සංඥාවෙන් පරිබාහිරව, ඒ සංඥාව හැරෙන්න වෙන වෙනම සත්‍ය කියලා දෙයක් ලෝකේ නැත. මෙතනින් අපට පේන්නේ බුදුරජාණන් වහන්සේ අරවා ඒකාන්ත සත්‍ය හැටියට පිළිගන්නේ නැහැ. නමුත් මේ සංඥා මට්ටම් නිසා මේ දෘෂ්ටි ප්‍රකාශ කරනවා කියන කාරණය තේරුම් ගන්නවා. ඒකයි අඤ්ඤත්‍ර සංඥානිච්ඡානි ලෝකේ කියලා කියන්නේ. යම් කිසි දෘෂ්ටි මතවාදයක් ඇතිවීමට හේතු වුණු සංඥාව. ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඒ සංඥාව දකිනවා. ඒක නිසා ඒ සංඥාව අනුව මේ දෘෂ්ටිය මතුවේ යුතුය කියන අදහස තියෙනවා බුදුරජාණන් වහන්සේට. අන්න ඒක නිසා ඒවා එක්තරා සීමිත අර්ථයකින් සත්‍ය. තක්කංච දිත්තේසු පකප්පයිත්වා සත්‍යං මුසාතිතේ ධම්මමා. ලෝකේ සාමාන්‍යයෙන් කෙරෙන්නේ මෙන්න මේ විදිහේ දෙයක්. තම තමන් ගත්ත ඒ දෘෂ්ටීන් පිළිබඳව තර්කයේ උපකාර කරගෙන දෘෂ්ටීන් පිළිබඳව තර්කයේ යොදමින් තර්කයේ උපකාර කරගනිමින් සත්‍යයක් මුසාවක් කියලා දෙකක් ලෝකයේ හදාගෙන තියෙනවා. මේ කාරණේ තවත් විග්‍රහ වෙනවා ඊළඟට තියෙන මහා වියූහ සූත්‍රයේ. සකංහි ධම්මං පරිපුන්නමාහු වඤ්ඤස ධම්මං පනහීනමාහු එවම්පි විග්ගය විවාදියන්ති සකං සම්මුතිමාහු සත්‍ය. විරුද්ධ වාදයේදී කියා ගන්න ආකාරය, වාද කරන ආකාරයයි මේ ගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ. සකංහි ධම්මං පරිපුන්නමාහු තමාගේ ධර්මයේ සම්පූර්ණයි කිය. අඤ්ඤස ධම්මං පනහීනමාහු අනිකාගේ ධර්මයේ හීනයයි කිය. එවම්පි විග්ගය විවාදියන්ති මෙසේ දැඩි කොටගෙන විවාද කරා. සකං සම්මුතිමාහු සත්‍ය. තම තමන්ගේ සම්මුතියට සත්‍යය කියනවා. ඔන්න එතනත් කියවෙනවා අර සකං සම්මුති. අර සය සම්මුති කියන වචනේ ටිකක් අදාළ වචන මේ අහුවෙන්නේ. ඒකට යම් කිසි ඉංගියක් මේ අහුවෙන්නේ. සාධක සකං සම්මුතින් ආහු සත්‍ය. තම තමාගේ සම්මුතියට ලෝකයා සත්‍යය කියනවා. තවත් ගාථාවක් අපට හමු වෙනවා මේකට අදාළ පසූර සූත්‍රය. ඒකත් ඔය අටක වග්ගයේමයි. ඉදේව සුද්ධීති වාදියන් තීනාඤ්ඤස ධම්මේසු විසුද්ධිමාහු සංනිසිතා තත්ත්වසු භංවදානා පච්චේක සත්‍යසු පුතුනි විත්ත. ඒ තර විදියටම වාද කරන අය පිළිබඳවයි කියන්නේ ඉදේව සුද්ධී ඉති වාදියන්ති. මේ මගේ ධර්මයේ විතරයි, මගේ ශාසනයේ විතරයි ශුද්ධිය තියෙන්නේ. නාඤ්ඤේසු ධම්මේසු විසුද්ධිමාහු අනිකුත් ධර්මයන්හි විසුද්ධියක් නැත. ඔය විදිහට කියනවා. යම් නිසිතා තත්ත සුභං වදාන. යමක ඇලිලා සිටිනම නම් මේ පිළිබඳව සුභපක්ෂයේ හොඳ පැත්ත විතරක් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරමින් පච්චේක සත්‍යේසු පුතු නිමිත්ත. පච්චේක සත්‍යයන් කියන්නේ තම තමන්ට පමණක් සීමා වූ සත්‍යය. දැන් පච්චේක බුද්ධ කියලා කියන්නේ තම තමන්ට පමණක් බුදු කියන එකයි. ඒ වගේ පච්චේක සත්‍ය කියලා කියන්නේ තම තමන්ට පමණක් සත්‍ය වූ. පුතෝ නිමිට්ඨා කියන්නේ වෙන්වෙන්ම. ඒ කියන්නේ විරුද්ධ මත වාදය ඇති අය වෙන්වෙන් වශයෙන් තම තමන්ගේ සත්‍යයන්හි පළපදියම් වෙලා සිටිනවා. ඔන්න ඔය පච්චේක සත්‍ය කියන අදහසයි සකං සම්මුති කියන අදහසයි මේ සය සංමුති කියන වචනයෙන් ප්‍රකාශ වෙන්නේ. එතකොට සය සංමුතියසු කියන්නේ සුඛීය වශයෙන් කොටු සුඛීයත්වෙන් ආවරණය වූ එයින්ම කොටු පටු ඒ දෘෂ්ටීන් පිළිබඳව තාගතයන් වහන්සේ අනිකකු සත්‍ය කියා හෝ මුසාය කියා හෝ ඒකාන්ත වශයෙන් දරන්නේ නැති කියන එක. එතකොට මේ වචනේ විදිහටයි තවත් පොඩි කාරණයක් අර පරං ගහීයන් කියන එකත් අටුවාවේ තෝරන්නේ පරං කියන වචනේ තෝරන්නේ උත්තමංකත්ව. නමුත් මෙතන පරං කියලා කියන්නේ අනිකා කියන එකයි. ඒකත් සුත්ත නිපාතේ ගාථාවලින් අපට හෙළි වෙනවා. චූල විහව සූත්‍රයෙන් එහෙම. යේනේම බාලෝති පරං දහාති තේනාතුමානං කුසලෝති චා. යම් කාරණයක් නිසා අනිකා බාලයායයි කියයිද බාලයායයි දරයිද ඒ ආකාරයෙන්ම තමා දක්ෂයෙක්යි කියයි. අන්න එතන පරං දහාති කියලා කියවෙනවා. අනිකා මෝඩයෙකු හැටියට බාලයෙකු හැටියට දරයි. ඒකට මෙතන පරං කියලා කියන්නේ අනිකා කියන එකයි. ওই විදිහට අපිට මේ ගාථාවල මූලික අර්ථය ගන්න පුළුවනි. මේ සූත්‍රයේ අගට එන පාඩයත් ඉතාම වැදගත්. ඥානාමි පස්සාමි තතේවේ තං අජ්ජෝසි තං නතේ සත්‍යගතං. දනිමි දකිමි එසේමයි යන වෙලී පැටලී සිටීමක් ප්‍රථාගතයන් වහන්සේලා තුල නැත. දැන් මේ ප්‍රකාශ වෙන කාරණයට හේතුව මොකක්ද?
ලෝකයා සලආයතනෙන් නිපදවා ගන්න සලආයතන තුලින් නිපද වෙන දිට්ඨ සුතමුතු විඤ්ඤාත ආදී දැඩිව දෘෂ්ටිග්‍රාහයෙන් අල්ලා ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේලා ඒ වගේ වෙලී බැඳී පැටලී සිටීමක් ඇති කරගන්නේ නැතිමක් නිසාද සලආයතන නිරෝධය දුටුව නිසායි. මේ සලආයතන නිරෝධය දැකීමට අපි නිදසුන් කියනවා නම් යම්කිසි අධිවේග ක්‍රියාකාරීත්වයකින් යුක්ත යන්ත්‍රයක ආවරණ තහඩුව ගලවලා ඒක ඇතුලේ කෙරෙන මහා පුදුම විදිහේ චලන භ්‍රමණ ස්පන්දන ධාවන ක්‍රියාවලිය පෙන්වුම් කරන්න වගේ බුදුරජාන් වහන්සේ අපට සලආයතන කියන මේ මහා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අපි කලින් දවසේ උපුටා දැක්වූ ද්වයන් කියන සූත්‍රයෙන් විදහා දැක්වුවා. ඒ සූත්‍රයේදී අපි එදා දැක්වුවා චක්කුං අනිච්චං විපරිණාමී අඤ්ඤතාභාවි රූපානිච්චා විපරිණාමිනෝ අඤ්ඤතාභාවිනෝ ඉච්ඡේතං ද්වයං චලං චේව වයං ච අනිච්චං විපරිණාමී අඤ්ඤතාභාවි. ආදී වශයෙන් දීර්ඝ සූත්‍ර කොටසක් අපි එදා දැක්වුවා. සානිත්‍යයි වෙනස් වෙමින් තිබෙනවා. අන්‍යාකාරයකට පරිවර්තනය වෙනවා. රූපේනුත් අනිත්‍යයි. ඒ වගේම චක්කු විඥානයත් අනිත්‍යයි. ওই දෙයට දිගටම තියාගෙන ගිහිල්ලා අවසානයේ කියවෙනවා. පුට්ඨෝ භික්ඛවේ වේදේති. පුට්ඨෝ චේතේති. පුට්ඨෝ සංජානාති. චේතේ ධම්මා චලා චේව වයාච අනිච්චා විපරිණාමිනෝ අඤ්ඤතා භාවය. මේ සලආයතනෙන් නිෂ්පාදනය වෙන කොටස තමයි අන්තිමට කියවෙන්නේ. මේ ස්පර්ශ නිසා ඇති වෙන වේදනාදී මේ හැම එකක්ම අනිත්‍යයි. චලනය වෙනස් වෙනවා, ගෙවි යනවා. ওই විදිහට වචන රාශියක් බුදුරජාණන් වහන්සේ යොදනවා. මේවායින් නිපද වෙන වේදනාවන්, චේතනාවන් කියන. ditta sutamuta viññāta කියලා කියන්නේ මේ සංඥා ගොඩ. සංඛත සංඥා ගොඩ. සංඛත කියලා කියන්නේ නිෂ්පාදනය කරන ලද දේවල්. අපිට මේ සලආයතන කියන එක හඳුන්වන්න පුළුවන් අධිවේග ක්‍රියාකාරීත්වයකින් යුක්ත යම් කිසි යන්ත්‍රයක් හැටියට. ඒ යන්ත්‍රයේ සම්පූර්ණ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ හැම එකක්ම චලනීය වෙනවා, භ්‍රමණීය වෙනවා, ස්පන්දනීය වෙනවා, ධාවනීය වෙනවා, ගෙවි යනවා. ওই විදිහේ ස්වභාවයක් තියෙනවා. අන්නේ සංඛතේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. මේ සංඛතය එසේ වෙන්නේ සංස්කාරයන්ගෙන් කියලා. ඒ සංස්කාරයන් බුදුරජාණන් වහන්සේ දැක්කා. මේක සංඛතයක් බව බුදුරජාණන් වහන්සේ දැක්කා. අන්න ඒක නිසා තමයි මේ සලආයතන නිෂ්පාදන වන ditta sutamuta viññāta පිළිබඳව අර විදිහට දෘෂ්ටිග්‍රාහයෙන් අල්ලගන්නේ නැති. ඒ එකකවත් හරයක් නෑ. ඒ හැම එකක්ම නිස්සාරයි. අර ක්‍රියාවලිය හැරෙන්නට 아무තු දෙයක් මෙතන නැහැ. ගත හැකි දෙයක් නැහැ මේක කියන අවබෝධය. එතකොට මෙන්න මේ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මෙතෙක් අපි මේ සූත්‍රයෙන්මයි තේරුම් කරන්න ගත්තේ. මේ නිරුක්තිය ආදිය මතු කරගත්තේ. මේවා වඩාත් පහසුවෙන් තේරුම් ගන්න උපකාර වෙනවා. යම්කිසි උපමාවක් අපි මේකට ලං කරගත්තා. බුදුරජාණන් වහන්සේ විඥානයේ මායාවකට උපමා කරලා තියෙනවා. අපි කලින් අවස්ථාවකට උපුටා දැක්වුවා පේන පින්ඩුපම සූත්‍රය. කන්ද සංයුත්තේන ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ පේන පින්ඩුපමං රූපං වේදනා බුබ්බුලූපම මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපම මායූපමංච විඥානං දීපිතාවිච බන්ධුනා. අත් වශයෙන් මේ සංග්‍රාහක බුද්ධ දේශනාවක් හැටියටයි ප්‍රකාශ වෙන්නේ. රූපය පෙන පින්ඩකට උපමා කොට, වේදනාව දිය බුබුලකට උපමා කොට, සංඥා මිරිඟුවකට උපමා කොට, සංස්කාරයන් කිසෙල් කඳකට උපමා කොට, විඥානීය මායාවකට උපමා කොට, ආදිත්‍ය බන්ධු වූ සූර්ය බන්ධු වූ තථාගතයන් වහන්සේ විසින් පෙන්눔 කරන ලද්දේ කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ වෙන මේ සූත්‍රය. මෙතනින් අපට ඕන කරන ටික මායාව පිළිබඳ ටිකයි. මේ විඥානය පිළිබඳ ටිකයි. විඥානය පිළිබඳ මේ සූත්‍රය ප්‍රකාශ වෙනවා. ඒ උපමාව සම්පූර්ණ කිරීමට සේතා වික්කවේ මායාකාරෝ මායාකාරන්තේ වාසීවා. චාතුම් මහපතේ මායං විදංසෙය්‍ය. තමේනං චක්ඛුමා පුරිසෝ පස්සෙය්‍ය නිජ්ජායෙය්‍ය යෝනිසෝපපරික්ඛේය. තමේනං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝපපරික්ඛතෝ තං රික්තකඤ්ඤේව khායී තුච්ඡකඤ්ඤේව khායී අසාරකඤ්ඤේව khායී කිංහිසියා භික්ඛවේ මායාය සාරෝ ඒවමෙව කෝ භික්ඛවේ යං කිංච විඥානං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනීතං වා යං දුරේ සම්තිකේවා තං භික්ඛු පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති තසතං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ
චිත්තකඤ්ඤේව කායති, තුච්ඡකඤ්ඤේව කායති, අසාරකඤ්ඤේව කායති, කිං හිසියා භික්ඛවේ විඥානේ සාර. මේකේ අදහස මහණෙනි, යම්සේ මායාකාරී විඥාකාරී කෝ විඥාකාරී කෝ යත්වැසී කෝ සිව් මහා සංධියක විඥාවක් දක්වන්නේද? ඒ නුවණැස ඇති පුද්ගලෙක් බලන්නේ, ඒ ගැන සිතා බලන්නේ, ඒ ගැන නුවණින් පිරික්සා බලන්නේ. එසේ බලන ඔහුට ඒ හිස් බව, බෝල් බව හැටෙන්නේ කොයින්ද මහණෙනි විඥාක සාරය? එසේම යම් කිසි විඥානයක් අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යාත්මික බහිද්ධා ආදී ඒ කියාපු හැම ආකාරයකම විඥානයක් පිළිබඳව භික්ෂුවක් ඒ නුවණින් දකිනවා, මෙනෙහි කරනවා, කල්පනා කරනවා, නුවණින් විමසා බලනවා. එසේ බලන්නා වූ ඔහුට ඒ විඥාණය හිස් හැටියට, નિසරු හැටියට වැටහෙනවා. කොයින්ද මහණෙනි විඥානයේ සාරය? ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.